අපි කලින් කතා කරා සංනිවේදන ස්වරූපයේ පහක් පිළිබඳව. දැන් අපි කතා කරනවා ඒකේ තවත් සංනිවේදන ස්වරූපයක්. ඒ තමයි ශ්‍රව්‍ය සංනිවේදනය කියන්නේ. එනත් අපි මේකට කියනවා ඔඩියෝ කමියුනිකේෂන් කියලා. හරිද? ශ්‍රව්‍ය සංනිවේදනය එහෙම නැත්නම් ඔඩියෝ කමියුනිකේෂන් කියලා කියනවා. එතකොට ශ්‍රව්‍ය සංනිවේදනය කියලා කියන්නේ අපේ ශ්‍රවණේන්ද්‍රිය නැත්නම් අපේ කන පදනම් කරගෙන දැන් අපි කියන සවන් දීම පදනම් කරගෙන ශබ්ද මාධ්‍යයෙන් ඕනෑ වර්ගයක සම්ප්‍රේෂණ ස්වරූපයක් ශ්‍රව්‍ය සංනිවේදනය ලෙස හැදෙනවා. ඒ කියන්නේ ශබ්ද මාධ්‍ය. දැන් අපිට ශබ්ද මාධ්‍ය කියනකොට මතක් වෙන එකම දේ තමයි බොහොම ජනප්‍රිය දේ තමයි ගුවන් විදුලිය කියන එක. නේ? ශ්‍රව්‍ය සංනිවේදනයේ සඳහා බොහොම ජනප්‍රිය. එතකොට වර්තමානයේ අපේ MP3 නේ ඔඩියෝ ඒ වගේ ඒ කියන්නේ ශ්‍රවණේන්ද්‍රිය පදනම් කරගෙන මොනවා හරි සංනිවේදන සංදේශයක් අපි ලබා ගන්නවා නම් ඒ සංදේශයන්ට අපි කියනවා ශ්‍රව්‍ය සංදේශ කියලා. හරිද? ශ්‍රව්‍ය සංදේශ නැත්නම් අපි කියනවා ශ්‍රව්‍ය සංනිවේදනය කියලා. හරිද? එතකොට සද්දේවත් හඬ යන ජීවි හෝ අජීවි වස්තුන්ගෙන් හෝ මාධ්‍යයන්ගෙන් ඉදිරිපත් වේ. දැන් මෙතන කියන්නේ දැන් ශ්‍රව්‍ය සංනිවේදනය කියන එක මෙතන කියන මොකද්ද? ජීවි හෝ අජීවි වස්තුන්ගෙන් හෝ මාධ්‍යයන්ගෙන් මගින් ඉදිරිපත් වෙනවා. ඒ කියන්නේ දැන් ඔයාගේ කතා කරනකොට හඬ මට ඇහෙනවා. මම කතා කරනකොට මගේ හඬ ඔයාට ඇහෙනවා. සතෙක් කෑ ගහනකොට අපිට සද්ද ඇහෙනවා. ඒකට මේ සද්ද පදනම් කරගෙන අපි විවිධ පණිවිඩ නිර්මාණය කරගන්නවා. විවිධ ආකාර පණිවිඩයන්ට අපි අහුම්කම් දෙනවා. විවිධ පණිවිඩ අපි අහනවා. හරිද? එතකොට ජීවි අජීවි වස්තුන් පදනම් කරගෙන නැත්නම් අපි ගුවන් විදුලිය වගේ මාධ්‍ය මගින් ශ්‍රව්‍ය සංනිවේදනය අපිට කරන්න පුළුවන්. ඒතර ශ්‍රව්‍ය සංනිවේදනය තුළ අපි සාමාන්‍ය භාවිත කරන දේවල් තියෙනවා. ඒ තමයි ස්වභාවික ශබ්ද. ස්වභාවික ශබ්ද සබා දහම තුළ කුරුල්ලෝ කෑ ගහන එක නේ හුලං හමනකොට ගස් කොළන් වලින් එන ශබ්දය. ඒවා ස්වභාවික ශබ්ද. ඒ වගේම කෘත්‍රිම අපි ආටිෆිෂල් සවුන්ඩ්ස් ඒ කියන්නේ අපි නිර්මාණය කරන ලද කෘත්‍රිම ශබ්ද තියෙනවා. නෙවෙයි අපි මෙලඩි එකක් සමහර විට හැදුවත් මියුසික් එකකට ඒක කෘත්‍රිමව අපි නිර්මාණය කරන දෙයක් නේ. අපි කියන සංගීතය වගේ. ඒ වගේම තමයි ශ්‍රව්‍ය සංනිවේදනයේට නිහඬ බව කියන එකත් ශ්‍රව්‍ය සංනිවේදනය. ඒ කියන්නේ දැන් අපි මම ඔයාගෙන් යම් ප්‍රශ්නයක් අහනවා. එතකොට සමහර වෙලාවට ඒ අවස්ථාවට ගැලපෙන්නේ ඒකට නිහඬව ඉන්නකොට ඒක පිළිතුරක් බවට තේරුම් ගන්න පුළුවන්. ඒ වගේ අවස්ථා තියෙනවා. ඒතර නිහඬ බව කියන එකත් අපි කියනවා ශ්‍රව්‍ය සංනිවේදනයේ සඳහා අපිට උදාහරණයක් විදියට. සාකච්ඡා, කවි ගායනා, දේශන කතා කියන මේ හැම දෙයක්ම වගේ අපි ශ්‍රව්‍ය සංනිවේදනය කියන එකට අයත් වෙනවා. එතකොට මේ ශ්‍රව්‍ය සංනිවේදනයේටත් අද වෙද්දී තාක්ෂණය කියන එක බොහෝ විදියට භාවිත වෙනවා. දැන් අපි කියමුකෝ ශ්‍රවණේන්ද්‍රිය ක්‍රියාකාරී නැති අයට පවා මේ සද්දයන් ඔවුන්ගේ ස්පර්ශ වීම හරහා ඔවුන්ගේ ශරීරයට ස්පර්ශ වීම හරහා ඔවුන්ට ඒ සද්දයන් හඳුනා ගැනීමට අවශ්‍ය ක්‍රමවේදයන් තාක්ෂණය හරහා සකස් කරලා තියෙන නූතන ලෝකයේ තුල. දැන් අපි ගත්තොත් එහෙම සමහර දැන් ශ්‍රවණේන්ද්‍රිය ඉනැක්ටිව් කෙනෙකුගේට මියුසික් අහන්න ඕනේ නම් සින්දුවක් අහන්න ඕන නම් ඒකට වෙනම ভাইබ්‍රේෂන් එකක් ඒ ශරීරයට ස්පර්ශ වෙන විදියට තාක්ෂණයෙන් නිර්මාණය කළ. ඒතර අර ඒ මියුසික් එක විදිහට ශරීරය නැත්නම් අපි ශරීරයේ ස්පර්ශය දැනෙනවා අර ভাইබ්‍රේෂන් ඒ උපකරණය හරහා. එතකොට එයා ඒ මියුසික් එක නැත්නම් ඒ ශබ්දය එයාට ශ්‍රවණ කරන්න නැත්නම් ඒ පණිවිඩය උට ලබා ගන්න උට හොයට ඒ පණිවිඩය ලබා ගන්න පුළුවන්. හරිද? එතකොට මේ වගේ තාක්ෂණ උපයෝගී කොටගෙන නොඑක ආකාරයෙන් ශ්‍රව්‍ය සංදේශයන් අපි භාවිත කරනවා. එතකොට දැන් අපි මේවා අපිට හුරු දේවල් සංයුක්ත තැටි නේ CD වගේ දේවල් ශ්‍රවණය කළ හැකි පොත් නේ ඒ ශ්‍රවණය කළ හැකි පොත් කියලා කියන අද වර්තමානයේ ගතකින් පස්සේ අපි ඔඩියෝ බුක් කියන දේවල් බොහොම ජනප්‍රියයි. කලින් අපි පොත් කියවනවා. නමුත් අද කාලේ පොත් අපි කියවනකොට වඩා පොතක් අහගෙන ඉන්නවා. දැන් ඒ වගේ ඔයා දැකලා තියෙනවද පොත් ඔඩියෝ බුක් කියන ඒවා? දැන් ඔය ප්ලේ ස්ටෝර් එකේම ගිහිල්ලා අපිට ඔඩියෝ බුක් ගන්න පුළුවන්. ඒ කියන්නේ මොකක් හරි දැන් ඉංග්‍රීසි මාධ්‍යයෙන් තමයි ගොඩක් දේවල් තියෙන්නේ.
එතකොට අපිට ඒවා පොතක් තමයි. ඒ පොත සම්පූර්ණයෙන්ම කියවනවා. අපිට තියෙන අහගෙන ඉන්න. ඒතර අපිට කියවන්න නැහැ, අහගෙන ඉන්න තමයි තියෙන්නේ. එතකොට ඒ වගේ. ඊට සංගීත තැටි නේ. එතකොට මෙන්න මේ වගේ දේවල් අපිට ශ්‍රව්‍ය sannivedanaya සඳහා තාක්ෂණික වශයෙන් නූතන යුගයේ අපි භාවිත කරන මෙවලන් විදිහට අපිට හඳුනා ගන්න පුළුවන්කම තියෙනවා. එතකොට දැන් අපි මේ සඳහා භාවිත කරන්නේ මොකක්ද? හඬ හරි නිහඬ බව හරි. ඒ කියන්නේ සද්දය කිරීමත් ශ්‍රව්‍ය sannivedanaya, සද්ද නොකිරීමත් ශ්‍රව්‍ය sannivedanaya පොදුවේ ගත්තොත්. එතකොට ඒ සද්දයන් මගින් තමයි හඬ මගින් තමයි ඒකට අදාළ පණිවිඩය හරියට අවබෝධ කරගන්නේ. දැන් මට එක එක අවස්ථාවල එක එක විදිහට කෙනෙකුට ආමන්ත්‍රණය කරන්න පුළුවන් නේ. දැන් අපි ගත්තොත් එහෙම චාමලී කියන්නත් පුළුවන් නේ. චාමලී එතකොට අර අපේ ටෝන් එක, ඒ කියන්නේ අපි කතා කරන විදිහ වෙනස් වෙනවා. එතකොට ඒ හඬ ඇහෙන විදිහට අපි ඒකේ ප්‍රතිචාර දක්වන ක්‍රමයක් වෙනස් වෙනවා නේ. චාමලී කියනකොට අපිට පිළිතුරු දෙන්න හිතෙන විදිහට නෙවෙයි, ඒක පාරම්පරික චාමලී කියනකොට අපිට ඒක තේරෙන්නේ නැහැ. තේරෙන්නේ නැහැ කියලා කියන්නේ. එතකොට අපිට අර චාමලී කියන ලිංගතුභාවයෙන් ප්‍රශ්නෙට වඩා අපි ඒක අතනේට වඩා අර ආවේගශීලීව අහන කියන කතා කරන එකට පිළිතුරු දෙන ආකාරය වෙනස්. එතකොට ඒ නිසා අපි කියන මේ හඬට නැත්නම් ඒ සද්ද භාවිත කරන විදිය තුල, ආකාරය තුල පණිවිඩයේ තියෙන උච්චාවචනය, පණිවිඩයේ තියෙන ගැඹුරු බව හෝ සරල බව කියන එකත් ගම්‍යමාන වෙනවා. ඒ විතරක් නෙවෙයි, ඒ හඬ තුල කෙනෙකුගේ හඬක් කියලා කියන්නේ ඔහුට තියෙන පෞරුෂත්වයක්. ඒක ඔහුට තියෙන අනන්‍යතාවයක්. දැන් ඔයාට තියෙන හඬ මට නැහැ, මට තියෙන හඬ ඔයාට නැහැ. එතකොට සමහර වෙලාවට අපිට නැති හඬවල් අපිට පුළුවන් ප්‍රැක්ටිස් කරන්න. අපි අර උදේ කතා කරේ කතනයේදී අපිට විවිධ චරිත කොහොමද කතා කරන්න කියලා අපිට ප්‍රැක්ටිස් කරන්න පුළුවන්. යාළගේ හඬ කොහොමද තියෙන්නේ කියලා අපිට මේ අනුකරණය කරන්න පුළුවන්. එතකොට ඒ කියන්නේ අපේ හඬ තමයි ගොඩක් වෙලාවට අපේ පෞරුෂත්වය වෙන්නේ, අපේ දැක්ම වෙන්නේ, අපේ චින්තනය, ස්වරය නේ. එතන මේවා අපේ හඬ මගින් මේ දේවල් සමාජගත වෙනවා නේ. ඒ කියන්නේ කෙනෙක්ගේ කතා කරන වචන හරහා ඔහු මොන වගේ කෙනෙක්ද කියන එක, නැත්නම් ඔහුට මොන වගේ අත්දැකීම් තියෙන කෙනෙක්ද, ඔහු මොන වගේ පරිසරයක කෙනෙක්ද කියන එක උනත් අපිට කියන්න පුළුවන්. දැන් සමහරව දැන් අපි කියමුකෝ වාට බස් කන්ඩක්ටර් කෙනෙක් එහෙම කතා කරොත් එයා බොහොම හයියෙන් තමයි කතා කරන්නේ හැමතිස්සෙම. ඒ කියන්නේ ඉන්නේ එක්කෙනයි, හැබැයි එයා 10කට 15කට ඇහෙන කතා කරනවා. එතකොට ඇයි එයා හැම වෙලාවෙම ගෝසාකාරී පරිසරයක හැම වෙලාවෙම කතා බහ කරලා එයාට බොහොම සද්දයි. සමහර ටීචර්ස්ලා ඉන්නවා එයාලගේ අඩත් හැම වෙලාවම අර ළමයි 40 50 ඉන්න ක්ලාස් වල කෑ ගහලා නිකන් ගෙදර කතා කරත් අල්ලපු ගෙදර කට්ටිය තමයි ඒකට පිළිතුරු දෙන්නේ. ඉතින් ඒ වගේ සමහර වෙලාවට තියෙනවා. ඉතින් ඒක තමන් අනිවාර්යයෙන්ම සාර්ථක සංවේදකයෙක් විදිහට අපි අපේ හඬට තියෙන පෞරුෂත්වයේ තියාගන්න ඕනේ. ඒ සීමාවන් පිළිබඳව අවබෝධයක් තියෙන්න ඕනේ. ඒක හරි වැදගත් වෙන. ඒක තමයි අපි කියන්නේ විවෘත බව, ආංක බව වැනි ගුණාංග අපිට අවශ්‍ය වෙනවා. ඊළඟට ශ්‍රව්‍ය sannivedanaya අතීතයේ ආදිමානවයාගේ සිට ප්‍රබල sannivedana ස්වරූපයක් ලෙස භාවිත කරලා තියෙනවා. ශ්‍රව්‍ය sannivedanaya අතීතයේ තුලත් අපි ගත්තොත් අතීතයේ උදාහරණ විදිහට මේවට අපිට ලියන්න පුළුවන් හූ කීම කියන එකනේ. හූ කියනවා කියන එක. එතකොට බෙර වාදනය කියන එකනේ. බෙර වාදනය කියන එක. ඊට පස්සේ විසිල් ගහන ඒවා නේ. අත්පොලසන් ගහන දෙන ඒවා. එතකොට මේවා ආවිලා පොලසන් ගහනකොට අපට සද්දෙනේ ඇහෙන්නේ. හූ කියනකොට අපිට සද්දෙනේ ඇහෙන්නේ. එතකොට මේව ශ්‍රව්‍ය සංදේශ. එතකොට ඒ හරහා සංනිවේදන නැත්නම් පණිවිඩ හෝමාරු කර ගැනීම අතීතයේ ඉඳලා සිද්ධ වෙලා තියෙන කියලා අපිට කියන්න පුළුවන්. ඒතර ශ්‍රව්‍ය සංනිවේදනයේ තුල අපි කුසලතා වර්ධනය කරගන්නකොට විශේෂයෙන්ම පළවෙනි කාරණා තමයි අපි ශ්‍රව්‍ය සංනිවේදනයේදී හොඳින් සවන් දෙන්න ඕනේ. හරිද? ශ්‍රව්‍ය සංනිවේදනයේදී පළවෙනි කාරණාව තමයි මනවින් සවන් දීම. මනවින් සවන් දීම. දෙවෙනි කාරණාව විවිධ හඬවල් අපිට විවිධ හඬවල් වෙන් කර හඳුනා ගන්න පුළුවන්කම තියෙනවා. ශ්‍රව්‍ය sannivedanaya තුළ අපිට විවිධ හඬවල් වෙන් කළ හඳුනා ගන්න පුළුවන් නේ. දැන් අපිට මේක බස් එකක් හඬක්ද මේක කාර් එක හඬක්ද කියලා අපිට සාමාන්‍යයෙන් එහෙම අනුමාන කරන්න පුළුවන් නේ.
එතකොට ඒ වගේ අපිට මිනිස්සු කතා කරනකොට අපිට තේරෙනවා මේ කතා කරන්නේ මිනිහෙක්ද, මේ කතා කරන්නේ කාන්තාවක්ද, එතන මේ කතා කරන්නේ මොන වගේ වයස පරතරයක කෙනෙක් වෙන්න ඇතිද. එතකොට අන්න ඒ වගේ හඬවල් වෙන් කරලා අපිට හඳුනා ගන්න පුළුවන් වෙනවා. මේක ගිරවෙක්ගේ හඬක්ද, මේ කොවුලෙක්ගේ හඬක්ද, එතකොට මේ මීච්චෙක්ද නේ. එතකොට අන්න ඒ වගේ කියන්නේ මේ ඒක ඒ කියන්නේ ශ්‍රව්‍ය සංනිවේදනය තුළ තියෙන කුසලතාවන් ඒවා. හරිද? එතකොට ඒවා අපිට තේරෙන්න ඕනි කියලා කියනවා. ඊළඟට ශ්‍රව්‍ය සංනිවේදනයේ අවස්ථා අධ්‍යයනය කිරීම. ඒ කියන්නේ දැන් අපට ඇහෙනකොට ඒවා අපි අර සාමාන්‍යයෙන් අපි එහෙම අධ්‍යයනයක් වෙන්නේ නැහැනේ. නමුත් දැන් අපි ඉගෙන ගන්නකොට අපිට පුළුවන් ශ්‍රව්‍ය සංනිවේදනය කියන්නේ මොකක්ද කියන එක පිළිබඳව අධ්‍යයනය කරන්න. දැන් අපි මේ කරන්නේ අධ්‍යයනය. එතකොට දැන් අපිට ඒක කොහොමද වෙන්නේ? එතකොට මගේ කනට ශ්‍රවණේන්ද්‍රයට කනට මට ඇහෙනවා නේ. එතකොට අපි මේ කන් දෙක හරහා තමයි පණිවිඩ හුවමාරු කරන්නේ. මම කතා කරන්නේ කණෙක් කෙනාගේ කන හරහා තමයි ඔහු අවබෝධ කරන්නේ. ඒකට ප්‍රතිචාර දක්වන්නේ. එතකොට මේ ප්‍රතිචාර දක්වන ක්‍රම වේද කොහොමද? මම කතා කරන එක හරියට ඇහුන්නේ නැත්නම් ඒකට වැරදි ප්‍රතිචාර දක්වනවද? නැත්නම් ඒක මං හඬ ප්‍රබලත්වයේ මදිද? එතකොට කොහොමද ඒක කතා කරන්න ඕනේ? ඒක ප්‍රබලත්වය වැඩි කරගන්නේ කොහොමද? මෙන්න මේ වගේ අපිට අධ්‍යයනය කරන්න පුළුවන් ශ්‍රව්‍ය සංනිවේදනය පිළිබඳව. ඊළඟ දේ තමයි විවිධ ශබ්ද භාවිත කරමින් අපිට ශ්‍රව්‍ය සංදේශ නිර්මාණය කරන්න පුළුවන් විවිධ ආකාරයට. දැන් අපිට මෙතන මේක මේ මෙන්න වෙලාවට සමහරවිට අපිට පසුබිම් වාදනයක් විතර පොඩි ටෝන් එකක් ප්ලේ කරන්න පුළුවන් නේ. පොඩි ටෝන් එකක් ප්ලේ කරන්න පුළුවන්. ඒතර ඒ වගේ විවිධ ආකාර දේවල් අපිට පසුබිම් විදිහට නැත්නම් අපිට ඒ කතන ශ්‍රව්‍ය සංදේශයත් එක්ක ඒ සංදේශය වඩා නිර්මාණශීලී කරගන්න නැත්නම් ඒක ග්‍රාහකයාට ඵලදායී විදිහට අපිට ඒක ඇති කරන්න විවිධ හඬවල් ඒ සඳහා අපිට භාවිත කිරීමේ හැකියාව තියෙනවා. හරිද? ඊළඟ දේ තමයි ඔන්න ඔය කියන කාරණාවන් ටික අපිට ශ්‍රව්‍ය සංනිවේදනය තුළ තාමත් වැදගත් වෙනවා. දැන් උදාහරණයක් විදිහට අපි කිව්වේ අපි ශ්‍රව්‍ය සංනිවේදනයේ යෙදෙනකොට අපිට පුළුවන් දැන් මෙන්න මේ වගේ එක ශබ්ද දැන් ඇහෙනවද කියලා දන්නේ නැහැ. අපි කතා බහ කරනකොට අපිට පුළුවන් මේ වගේ විවිධ ශබ්ද භාවිත කරන්න නේ. එතකොට දැන් මේක අපි කතා බහ කරනකොට ඒ කතාවට ගැළපෙන විදිහට විවිධ ටෝන්ස් අපිට අපේ ශබ්දයන්ට ගැළපෙන විදිහට අපිට භාවිත කිරීමේ හැකියාව තියෙනවා. හරිද? එතකොට ඒක අපේ එක පැත්තකින් මානසික ඒකාග්‍රතාවයට ඒක බලපාන්න පුළුවන්. හරි. එතකොට ඔන්න ඔය කියන කාරණාවන් ටික ශ්‍රව්‍ය සංනිවේදනයේදී වැදගත්. සරලව මතක තියාගන්න ඕන ශ්‍රව්‍ය සංනිවේදනය කියන්නේ ශ්‍රවණේන්ද්‍රිය පදනම් කරගෙන අරමුණු කරගෙන කරනු ලබන සංනිවේදනයන්. එතකොට ගුවන් විදුලිය කියලා කියන්නේ මේකට ප්‍රධානම දේ. තවත් අපි සංයුක්ත තැටි ඊට පස්සේ තව සංගීත ඕඩියෝ බුක් නේ මේ වගේ ගොඩක් දේවල් අපිට ශ්‍රව්‍ය සංනිවේදනය සඳහා උදාහරණ විදියට සලකන්න පුළුවන්. හරි. එතකොට මේ කියපු කාරණා ටික තේරුණාද? ඔව් හම්බුනේ. හරි. එතකොට ඊළඟ අපි බලමු දෘශ්‍ය සංනිවේදනය කියලා කියන්නේ. එහෙම නැත්නම් අපි විෂුවල් කමියුනිකේෂන් කියන්නේ මොකක්ද? හරිද? අපි දැන් 7 වෙනි සංනිවේදනය ස්වરૂපය. එතකොට දෘශ්‍ය සංනිවේදනය කියලා කියන්නේ ඇස උපයෝගී කොටගෙන. අපි කිව්වා ඔඩියෝ කමියුනිකේෂන් කියලා කියන්නේ කන උපයෝගී කොටගෙන. දෘශ්‍ය සංනිවේදනය කියලා කියන්නේ ඇස උපයෝගී කොටගෙන සිද්ධ වෙන සංනිවේදන ක්‍රියාවලියක්. ඒ කියන්නේ ඇස උපයෝගී කොටගෙන කරන්නේ අපි දැකීමක්. ඉතින් ඔයාගේ ඇහෙන් විවිධ රූප දකිනවා. ඒවා දැක්කගෙන් පස්සේ විවිධ අදහස් ඔයාගේ මනසට ඔයා ගන්නවා. හරිද? එතකොට ඒ වෙන්නේ දෘශ්‍ය සංනිවේදනයක්. හරිද? ඒ කියන්නේ අපි ඇස තුළ ඇහැට ගැටෙන ඒ රූප තුළ දර්ශනයන් දැකීම හරහා අපි විවිධ පණිවිඩ ගන්නවා නේ. එතකොට අපිට අනිවාර්යයෙන් මේක නිරීක්ෂණය කරන්න සිද්ධ වෙනවා. ඒ කියන්නේ ඇහෙන් දකින්න සිද්ධ වෙනවා. ඒ කියන්නේ සිනමා පටයක් නේ, ටෙලි නාට්‍යයක් විතරක් නෙවෙයි සාමාන්‍ය දෛනික ජීවිතයේ අපි ඇහැ ඉදිරියේ දකින දේවල්, ගෙදර විවිධ චරිත ඉන්නවා. ඒ චරිතයන්ගේ හැසිරීම, සමාජයට ගියායින් පස්සේ සමාජයේ ඉන්න මිනිසුන්ගේ හැසිරීම, එතකොට ගහකොළ සතා සිව්පාවන්ගේ හැසිරීම. එතකොට සෝබාදහමේ උදේට තියෙන ස්වරූපය කොහොමද, හවසට තියෙන ස්වරූපය කොහොමද, දවල්ට තියෙන ස්වරූපය කොහොමද, මේ හැම රූපයක්ම අපේ ඇස් දෙකට හඳුනා ගන්නවා දෘශ්‍යව. හරිද? ඊට පස්සේ විවිධ පණිවිඩ, විවිධ සංකල්ප අපි මනසට ඇතුළත් කරගන්නවා. එතකොට
මේ දෘශ්‍ය සංනිවේදනය තුළ අපි එක ප්‍රාථමික සමාජයේ ඉඳලා ප්‍රාථමික කියලා කියන්නේ අතීත සරල සමාජයේ කියන්නේ මේ වගේ පහසුකම් නොමැති අර අපි කියන මේ ගල් ගුහා තුළ ජීවත් වුණු ඒ ආදිතම මානවයාගේ ඉඳලා වර්තමානයේ දක්වා තමන්ගේ පණිවිඩ ඉදිරිපත් කිරීම සඳහා දෘශ්‍ය සංදේශ භාවිත කරනවා. දැන් උදාහරණයක් විදිහට අපි ගත්තොත් චිත්‍ර වගේ දේවල් නේ අර අපි මුලින් කතා කරා ප්‍රංශේ ලැස්කෝ ස්පාඤ්ඤ අල්ටමිරා වගේ ඒ ගුහා ආශ්‍රිතව තියෙන චිත්‍ර වලින් අපි කියන අතීතයේ මිනිස්සු තමාගේ අත්දැකීම් නැත්නම් අනෙකාට ඉදිරිපත් කිරීම සඳහා විවිධාකාර දේවල් ඒ ගල්ලෙන් වල චිත්‍ර විදියට නිර්මාණය කරලා තියෙනවා. එතකොට අපි ගත්තොත් අපේ වෙහෙර විහාරස්ථානවල අපි ගත්තොත් ජාතක කතාවන් ප්‍රයෝගික කොටගෙන නොඑක ආකාර චිත්‍ර නේ පණිවිඩයක් සමාජගත කරන්න උත්සාහ කරන. ඒ කියන්නේ පිනපව පිළිබඳ කියවීමට අවබෝධයක් නැති යමක් කියවලා තේරුම් ගන්න බැරි අයට දැකලා යම් පණිවිඩයක් තේරුම් ගන්න පුළුවන් නේ. එතකොට දැන් පාරවල් වල ගතකින් පස්සේ සුදු ඉරිය ඇඳලා තියෙනවා නේ. එතකොට සමහරක් කලාවට වාහන මාර්ග සංඥා තියෙනවා. එතකොට මේ මාර්ග සංඥා වලින් අපිට යම් පණිවිඩයක් දෙනවනේ මෙතන පාසලක් ළඟයි කියනට සංඥාවක් තියෙනවා. එතකොට මෙන්න මෙතන දැන් ළඟ පල්ලමක් තියෙන්නේ. ඒ ළඟ වංගුවක් තියෙන්නේ. එතකොට මේ වගේ විවිධ දෘශ්‍ය සංදේශයන් තියෙන්නේ. ඊට පස්සේ මෙතන කලර් ලයිට් එක ඔන්න දැන් මේ පැත්තෙන් දකුණට මේ පැත්තෙන්. එතකොට අපිට විවිධාකාර මේ දෘශ්‍ය සංදේශයන් තමයි අපිට මේ විදිහට අපේ ඇස් දෙකට දකින්න ලැබෙන්නේ. එතකොට මේ සංදේශයන් තමයි ප්‍රතිචාර දක්වන්නේ. හරිද? ඒතර දෘශ්‍ය සංදේශයන් භාවිතයෙන් විවිධාකාර සංනිවේදනය කරන්න පුළුවන්. ඒතර අපි මෙතන කියන උදාහරණ ටිකක් මොකද්ද? සංඥා, මුද්‍රණාක්ෂර, නේ? ග්‍රැෆික් නිර්මාණ, චිත්‍ර සටහන්, වර්ණ, සජීවීකරණ, චිත්‍රපට නේ? ඒතර සජීවීකරණ චිත්‍රපට මේ වගේ විශාල දේවල් තියෙනවා. වර්ණ වලත් අපි එක ඒවත් දෙන අපි කියන රෙඩ් වර්ණ රතු පාටට මොනවද අපි කියන්නේ? රෙඩ් කලර් එකට මොකද්ද අපි අර්ථයක් දෙන්නේ? බ්ලැක් කලර් එකට කළු පාටට මොනවද අපි කියන්නේ? නිල් පාටින් මොනවද අපි අර්ථවත් කරන්නේ? සුදු පාටින් මොනවද අපි අර්ථවත් කරන්නේ? ඒතර සමාජය තුළ මේවට දීලා තියෙන විවිධ කහ පාටින් මොනවද අර්ථවත් කරන්නේ? එතකොට මේ ඒ කියන්නේ මේ වර්ණය කියන එක අපිට ඇහැට පේන දෙයක්. එතකොට දැන් අපි එකපාරම සමස්තයක්ම රතු පාටින්ම සැරසිලා ගියොත් එතන මොකක්ද අර්ථවත් වෙන්නේ පණිවිඩය? සම්පූර්ණයෙන්ම සුදු පාටින් සැරසිලා ගියොත් එතන අර්ථවත් වෙන පණිවිඩය මොකක්ද? එතකොට අපිට පැහැදිලි ඉතින් නිල් පාටින් සැරසිලා ගියොත් එතන අර්ථවත් වෙන පණිවිඩය මොකක්ද? මේ විදිහට වර්ණය කියන එක දෘශ්‍ය සංදේශයන් නිර්මාණය කිරීමට ප්‍රමුඛව බලපාන කාරණයක් කියන එක අපි තේරුම් ගන්න ඕනි. එතකොට දැන් මෙතන කියනවා සංකේතා දෘශ්‍ය සංනිවේදනය පිළිබඳ අධ්‍යයනය කිරීම කියලා වෙනම කතන්දරයක් කාරණාවක් අපි කියන අධ්‍යයන ක්‍රියාවලිය තුළ ඒකට අපි කියනවා සෙමටික්ස් කියලා. එහෙම නැත්නම් සංඥාර්ථ වේදය කියලා. ඒ කියන්නේ සංකේත හා දෘශ්‍ය සංනිවේදනය පිළිබඳව කරන ලබන ස්වාධීන වූ අධ්‍යයන ශාස්ත්‍රයක් පිළිබඳව අපි කියන සෙමටික්ස් එහෙම නැත්නම් සංඥාර්ථ වේදය. එතකොට එතන ඒකේ අධ්‍යයනය කරන්නේ මේ සංඥාවන් පිළිබඳව නැත්නම් මේ දෘශ්‍ය සංකේත පිළිබඳව මොන විදිහේ බලපෑමක්ද මිනිසුන්ට කරන්නේ? ඒ සංකේත කොහොමද සමාජයේ භාවිත කරන්නේ? ඒ සංකේතය භාවිත කිරීමෙන් සමාජයට මොනතරම් බලපෑමක් කරන්න පුළුවන්ද? එහෙනම් පොදුවේ සංකේතයක් කොහොමද භාවිත කරන්නේ? සංකේතයෙන් කොහොමද සමාජයට යම් මඟ පෙන්වීමක් කරන්නේ? ඉතින් මෙන්න මේ වගේ මේ සංඥාර්ථ වේදය සෙමටික්ස් තුළ අපිට විවිධාකාරයෙන් අධ්‍යයනය කරන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම තමයි සංනිවේදන තාක්ෂණයේ දියුණුව සමග දෘශ්‍ය සංනිවේදනයේ බොහොම ප්‍රබලයි. ඇයි ප්‍රබලයි කියලා කියන්නේ? දෘශ්‍ය සංදේශ විවිධාකාරයෙන් නිර්මාණය කරන්න පුළුවන්. දැන් අපි දැකලා තියෙනවද කියලා නම් මම දන්නේ නැහැ. අපි ගත්තොත් 2G සාමාන්‍යයෙන් අපි දකින්නේ නේ. කියන්නේ සාමාන්‍යයෙන් කියන්නේ අපි කියන 2 dimension. ඒ කියන්නේ අපිට සාමාන්‍යයෙන් හැට පේන dimension දෘෂ්ටි කෝණ දෙකක්. හැබැයි එතනින් ඔබට ගිහිල්ලා 3 dimension. ඒ කියන්නේ දෘෂ්ටි කෝණ තුනක් ඔස්සේ නිර්මාණය කරනවා හැට රූප දකින්න. ඊට පස්සේ එතනින් ඔබට ගිහිල්ලා තවත් අපිට ඊට වඩා බොහොම සජීවීකරණ නිර්මාණ සමාජ මේ නූතන තාක්ෂණයත් එක්ක නිර්මාණය කරලා තියෙනවා. හරිද? එතකොට මේ වගේ විශාල සංනිවේදනය තුළ දෘශ්‍ය සංනිවේදනය තුළ නිර්මාණය කිරීම. ඒ කියන්නේ තාක්ෂණය කියන එක දවසින් දවස නිර්මාණය වෙනවා. ඒතර දවසින් දවස නිර්මාණය වෙනකොට ඒ දේවල් වඩාත් නිර්මාණශීලීව. ඒ කියන්නේ ඇහැ අපි කියනවා අයි කන්ටැක්ට් එක. නැත්නම් අපි කියනවා මේ ඇහැට බොහොම අපි කියනවා අයි කැචින් කියලා. ඇහැට බොහොම මේ ආකර්ෂණීය වන විදිහට
අපි ගොඩක් දේවල් නිර්මාණය කරනවා. අපි ගත්තොත් එහෙම කෑම පිගානක් ගත්තත් එහෙම අපි වෙඩින් එකට ගියොත් එහෙම ඒකට ඒ කෑම ප්ලේට් ටික පවා බොහොම ලස්සනට සරසලා තියෙනවා නේ. එතකොට අපි පැහැදිලි කියන වර්තමානයේ තුල මේ දෘශ්‍ය sannivedanaya ප්‍රබල sannivedana මාධ්‍යයක් බවට පත් වෙලා තියෙනවා. එතකොට ඒ අතර අන්තර්ජාලය, සමාජ මාධ්‍ය, රූපවාහිනිය මේවා තමයි බොහොම මේ ප්‍රධාන දේවල් වෙන්නේ. දෘශ්‍ය sannivedana අය තුල අපිට දකින්න ලැබෙන මාධ්‍යන් විදිහට රූපවාහිනිය, සිනමාව, අන්තර්ජාලය, සමාජ මාධ්‍ය මේවා තුල අපිට ඇහැටනේ මේ හැමදේම දැర్శණය වෙන්නේ නේ. අකුරු උනත් ඇහැට දැర్శණය වෙන්නේ. එක පැත්තකින් ලිඛිත sannivedana තමයි. හැබැයි ඒක දෘශ්‍ය sannivedana කියනකොට ඇහැට තමයි මේ සංකේත අකුරු ටික අපිට පේන්නේ. එතකොට මේ අකුරු ඇහැට පේන විදිහට අකුරු විවිධ වර්ණ භාවිත කරලා දවාට පේනවා. මෙතන විවිධ වර්ණ භාවිත කරලා තියෙනවා. ඊට පස්සේ විවිධ ෆොන්ට්ස් වර්ග භාවිත කරලා තියෙනවා. හැඩ අකුරු හැඩ භාවිත කරනවා. එතකොට විවිධ වර්ණයන් භාවිත කරනවා. එතකොට ඒ අය භාවිත කරන්නේ අපි බොහොම ආකර්ෂණශීලී විදිහට මේ සංදේශය පාඨකයාට සමීප කිරීම සඳහා. ඉතින් රූපවාහිනිය ගත්තොත් ඒකේ නිර්මාණය කරන දැන් බලන්න රියැලිටි ෂෝ එකක් එහෙම තිබ්බොත් එහෙම මේකේ තියෙන වේදිකා නිර්මාණය කරලා තියෙන්නේ කොහොමද? ඒ නළු නිළිය අඳින්නේ කොහොමද? එතකොට ඒ වගේ ලයිට්ස් කොහොමද? එතකොට බොහොම ඇහැට බොහොම ආසාවක් ඇති වෙන විදිහ තමයි ඒ දේවල් නිර්මාණය කරලා තියෙන්නේ. ඒක තමයි දෘශ්‍ය sannivedanaya නූතන අන්තර්ජාලය තුල, ජනමාධ්‍ය තුල, රූපවාහිනිය වගේ දේවල් තුල අපිට ප්‍රබලව දකින්න ලැබෙන ආකාරය. එතකොට මේ දෘශ්‍ය sannivedana කුසලතා වර්ධනය කර ගැනීම තුළ අපි වර්ධනය කරගන්නකොට ඒ ඔව් මේ කරන්ට් එක ගියා ෆෝන් එක ඔෆ් වෙන්න ළඟයි. හරි. උදේ නම කරන්ට් එක තිබ්බේ නෑ හැමදෙම. හරි. එතකොට අපි මොනවද කරන්නේ? හැමදෙරණ මේ හෙට ක්ලාස් එක දාගන්න බැරි. හරි. දැන් අනිත් ළමයෙකුත් ඔන්න ඒත් එක්කම ආවා. එහෙනම් මම ඊළඟ පාඩම හෙට කරන්නම්. ඊළඟ පාඩම කියන තව මේ ආකෘතිත් මම පටන් ගන්න කියලා ගියේ. මේක දැන් තවත් ළමයෙක් ඇවිල්ලා ඉන්නවා. හරි එහෙනම් මේක මම ඉවර කරන මේ ටික ඉවර කරගන්න තව මේ පාඩමේ තව චුට්ටයි තියෙන්නේ. මේ ටික පොඩ්ඩක් මෙතන ඉන්න පුළුවන් නම් ඉන්න. හරි. එතකොට දෘශ්‍ය sannivedanaya තුළ අපි රූප මනවින් දැකීම. ඒ කියන්නේ රූප කියන්නේ හොඳට රූප දකින්න පුළුවන්කම තියෙනවා. රූප හොඳට දකින්න පුළුවන් නම් අපිට හොඳට නිර්මාණ කියන්නේ කරන්න පුළුවන්. ඇහැට හොඳට ගෝචර විදියට රූප නිර්මාණය කරන්න පුළුවන්. ඊළඟ රූප හඳුනා ගැනීම. ඒ වගේම තමයි අධ්‍යාපනයේ කාර්ය සඳහා රූප භාවිත කරගන්න අපිට පුළුවන්. ඒ වගේම දෘශ්‍ය sannivedanaya තුළ අපට sannivedana අංග යොදා ගනිමින් විවිධාකාර නිර්මාණ කරන්න පුළුවන්කම තියෙනවා. හරි. එතකොට ඔන්න ඔය කියන කාරණාවන් ටික අපි මතක තියාගන්න ඕනේ මේ දෘශ්‍ය sannivedanaya සඳහා බලපාන ප්‍රධාන කාරණාවන් ටිකක් වශයෙන් ඊළඟට අපිට කතා කරන්න තියෙන මාතෘකාව තමයි විධිමත් sannivedanaya. කියන්නේ formal communication කියන එක. ඒතර විධිමත් sannivedanaya කියලා කියන්නේ අපි sannivedanaya කරනකොට ඒකට විධිමත් බවක් තියෙන්න ඕනේ. නේ? විධිමත් බවක් කියලා කියන්නේ දැන් ක්‍රමවේදයක්, පිළිවෙලක්, සැලසුම් සහිත බවක්. නේ? එතකොට ඒකට තමයි අපි කියන්නේ විධිමත් බව. දැන් අපි සරලව ගත්තොත් එහෙම අපි විවිධ තැන් වලින් අධ්‍යාපනය ලබනවා. හැබැයි පාසලේ එක වසරේ ඉඳලා 13 වසර දක්වා එක ශ්‍රේණිය, දෙක ශ්‍රේණිය, තුන ශ්‍රේණිය. එතකොට එක එක ශ්‍රේණි වලට අපිට ඒ විධිමත් අධ්‍යාපනයක් ලබා දෙනවා. එතකොට ඒ වගේ sannivedanaya කරනකොටත් අපිට විධිමත් sannivedanaya කියලා කියන්නේ අපි සැලසුම් සහිතව මොනවද sannivedanaya කරන්න ඕනේ, කොහොමද sannivedanaya කරන්නේ, මොන වගේ ක්‍රමවේදද භාවිත කරන්නේ, උපකරණ මොනවද. ඉතින් මේ වගේ sannivedakaya පැහැදිලිව හඳුනාගත හැකි sannivedana අවස්ථාවක් තමයි අපි විධිමත් sannivedanaya කියලා කියන්නේ. එතකොට මේකට තව දෙයක් තමයි සෑම විටම නිල වශයෙන් ඉදිරිපත් වන කිසියම් වගකීමක් සහිත ලේඛනයක් හෝ ප්‍රකාශයක් විධිමත් sannivedanaya. ඒක නිල වශයෙන් තියෙනවා. දැන් අපි ගත්තොත් එහෙම ජනාධිපතිගේ මාධ්‍ය ප්‍රකාශකගේ ප්‍රකාශනයක් නේ, රජයේ නිල ප්‍රකාශනයක්. එතකොට මේවා විධිමත් සංදේශ, විදුහල්පතිගේ නිල ප්‍රකාශය විධිමත් sannivedanaya.
හරිද? එතකොට මේ දේවල් වල වගකීමක් තියෙනවා. ඒ දේවල් අර තුළ හැම වෙලාවෙම ඕන කෙනෙකුට පිළිගත හැකි විශ්වසනීය බවක් තියෙනවා. දැන් අපි ගත්තකින් පස්සේ නිල වාර්තා, සිහි කැඳවීම්, නේ, ලිපි ශීර්ෂ සහිත ලිපි, කැසට් නිවේදන, ගැසට් නිවේදන. එතකොට ඊළඟට අපි ගත්තොත් එහෙම නිල විද්‍යුත් තැපැල් නේ. එතන මේ වගේ ආදී ගොඩක් වෙලාවට මේ දේවල් උපයෝගී කරගෙන අපිට විධිමත් sannivedanayak කරන්න පුළුවන්. ඒ කියන්නේ දැන් අපිට විද්‍යුත් ලිපිනයකින් අපිට විද්‍යුත් පණිවිඩයක් ලැබුණොත් එහෙම එතකොට අපි මේ පණිවිඩය ගැන කලබල වෙන්න කලින් ඒක ලැබිලා තියෙන අපි දන්න නැත්නම් දන්න තැනකින්ද ඒකට පිළිගත් බවක් තියෙන විධිමත් ආයතනයකින්ද නේ. එතකොට අපිට පණිවිඩයක් ලැබෙනකොට ගොඩක් වෙලාවට අපි මේ පණිවිඩය කොහොමද අපිට ලැබිලා තියෙන්නේ කියන එක පිළිබඳව අපි සැලකිලිමත් වෙනවා. විධිමත් සංදේශ ගැන තමයි අපි හැම වෙලාවෙම උනන්දු වෙන්න ඕනේ. අවිධිමත් දේවල් ගැන නෙවෙයි. එතකොට ලිඛිත ප්‍රකාශනයෙන්ම නිල වශයෙන් සිදු කරනු ලබන ප්‍රකාශනය විධිමත් sannivedanayට අපි යටත් කරනවා. හරිද? උදාහරණයක් විදිහට අපි දැන් මෙතන තියෙනවා වාර්ෂික ආයවැය ප්‍රකාශ. නේ රජයේ විවිධ අංශ තියෙනවා. සාමාන්‍ය ග්‍රාමීයව ගත්තත් විවිධ සමිති සමාගම් තියෙනවා. ඒතකොට ඒවා විවිධමත්ව අරගෙන යනවා. ඒක විවිධමත් අරගෙන යනකොට ඒ විවිධමත් තමයි ඒ වගේ තියෙන ප්‍රකාශ නිකුත් වෙන්නේ. ආයවැය ප්‍රකාශ, රාජ්‍ය නායකයන් සිදු කරන ලබන නිල ප්‍රකාශ, රාජ්‍ය ආයතන නිල මාධ්‍ය ප්‍රකාශ, නේ, කැබිනට් ප්‍රකාශනක. එතන මේ දේවල් නිශ්චිතව පිළිගත හැකි විශ්වසනීයත්වයක් තියෙන විධිමත් ප්‍රකාශ විදියට අපිට හඳුනා ගන්න පුළුවන්. ඒතර විධිමත් sannivedanaya හැම වෙලාවෙම දූරාවලියක් සහිතයි. ඒ කියන්නේ ඒක ක්‍රියාපටිපාටයක්, හයිරාකි එකක් තියෙනවා. පිළිවෙලක් තියෙනවා. එතකොට මේ පිළිවෙල තුල තමයි ඒකේ අපිට විධිමත් බවක්, පිළිගත හැකි බවක් තියෙන්නේ. ඒ වගේම තමයි ඒක ප්‍රතිඵලදායී sannivedanaya. ඒ කියන්නේ ප්‍රතිඵලයක් තියෙනවා ඒ සංදේශය. හැම වෙලාවෙම අරමුණක් ඉලක්කකටගෙන යනවා. ඉලක්කගත පණිවිඩයක් තමයි සමාජගත කරන්නේ. ඒ වගේම තමයි විධිමත් sannivedanaya තුළ කිසියම් ආකාරයක ක්‍රියාපටිපාටයකට අනුගතව පියවර ගණනාවකින් යුක්තව ක්‍රියාත්මක වෙනවා. එතකොට දැන් අපි ආයතනය ගත්තොත් ඒ ආයතනය තුළ නිල ප්‍රකාශයක් කරන්න හැමෝටම බෑ. එතකොට ඒක පියවර නිල ප්‍රකාශයක් කරනවා නම් ඒකට නිශ්චිත වූ පුද්ගලයෙක් ඉන්නවා. එතකොට ඒ පුද්ගලයා හරහා ඒ නිර්මාණය කළා, ඒ විධිමත් ප්‍රකාශය සකස් කරලා, ඒක නිල වශයෙන් අත්සන් කරලා වගකීමක් සහිතව ඒකේ තියෙන පණිවිඩයේ තියෙන නිර්වද්‍යතාවය තවදුරටත් තහවුරු කරලා වගේ තමයි එවැනි ප්‍රකාශයක් නිකුත් කරන්නේ. එතකොට ඒ වගේ දේවල් වලට අපි කියන විධිමත් සංදේශයන්, ඒ දේවල් විධිමත් පියවරයන්ට යටත්ව තමයි හැම වෙලාවෙම ප්‍රකාශ වෙන්නේ. ඒ වගේම තමයි විධිමත් sannivedanaya තුළ භාවිත වන නිල ලේඛන හා ප්‍රකාශන අවශ්‍ය අවස්ථාවන්දී උපුටා දැක්වීම සඳහා යොදාගත හැකියි. ඒ කියන්නේ දැන් අපි ගොඩක් වෙලාවට නීතිමය කාර්යයකදී වුවත් අපි ගොඩක් වෙලාවට විධිමත් සංදේශ තමයි භාවිතයට ගන්න. එතකොට ඕනෑම අවස්ථාවක මෙන්න අපිට මාක් හරි ගැටලුවක් ආව වෙලාවකටත් අපි අර විධිමත් ආයතනය තුල ඉදිරිපත් කරලා තියෙන සංදේශය අපිට ගන්න පුළුවන්. උදාහරණයක් විදිහට ගැසට් එකක් ගත්තොත් මේ ගැසට් එකේ තමයි මේක තියෙන්නේ. එතන මෙන්න මේ දිනේ මේ අමාත්‍යාංශය මගින් නිකුත් වුණු ගැසට් එක. ඉතින් අන්න ඒ වගේ අපිට විධිමත් sannivedanaya තුල නිශ්චිත පණිවිඩයක් බොහොම ඵලදායී විදිහට සමාජගත කරන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේ තමයි අවිධිමත් sannivedanaya කියන්නේ. අවිධිමත් sannivedanaya කියලා කියන්නේ අපේ sannivedana ස්වරූපවල අපි කතා කරන අවසාන මාතෘකාව අපි කියන informal communication කියලා. එතකොට මේ විධිමත් භාවයක් නොමැති sannivedanaya තමයි අපි කියන්නේ අවිධිමත් sannivedanaya. ඒ කියන්නේ මූලාශ්‍ර පැහැදිලිව හඳුනාගත නොහැකි sannivedana අවස්ථාව. සරලව කිව්වොත් කැලෑපත්‍ර වගේ නේ ඕපදූප කටකතා මේ දේවල් අවිධිමත් සංදේශ. ඒ දේවල් සමාජය තුළ තියෙනවා. ඒක මූලාශ්‍රය නැහැ. කවුද කිව්වේ කොහමද? ඒ දේවල් වලට පිළිතුරු නැහැ. නමුත් පණිවිඩයක් තියෙනවා. නේ? ඒතකොට ඒ දේවල් අපි කියනවා කවුරුත් වගකීමක් බාරගන්නෙත් නැහැ. කතන්දර ඔහේ යනවා. ඉතින් ඒ දේවල් වලට අපි වැඩි කලබල වෙන්න හොඳ නැහැ සාමාන්‍ය ජීවිතය තුළ. හැබැයි ඒක අපි තේරුම් ගන්න ඕනේ sannivedana ඉගෙන ගන්න දරුවන් හැටියට අවිධිමත් sannivedana ක්‍රියාවලිය. formal communication. හැබැයි ඒක අපිට හැම වෙලාවෙම අහක දාන්නත් බෑ.
ඒ දේවල් සමාජයේ පැවැත්ම තුළ අඛණ්ඩව ක්‍රියාත්මක වෙනවා. එතකොට අපි කියනවා අවිධිමත් සංනිවේදන ප්‍රකාශ වේගයෙන් පැතිරෙනවා. අවිධිමත් සංනිවේදන ප්‍රකාශවල ස්වરૂපය තමයි අවිධිමත් සංදේශ ඊටමත් වේගයෙන් පැතිරෙනවා. ඒක අවිධිමත් සංනිවේදනයක ස්වභාවය. අවිධිමත් සංනිවේදන නැත්නම් සංදේශ බොහොම වේගයෙන් පැතිරීගෙන යනවා. එතකොට විධිමත් සංනිවේදන බොහොම නිල වශයෙන් තමයි නිල ස්වરૂපයක් තියෙන හැම වෙලාවෙම විධිමත් සංනිවේදනයේට. හැබැයි අවිධිමත් සංනිවේදනයේට එවැනි නිල භාවයක් නැහැ. දැන් ඕපදූප කෙටි කාට කතා කැලෑ පත්‍ර වගේ දේවල් ඒ දේවල් බොහොම ඉක්මනින් ප්‍රචාරණය වෙනවා. ඒක තමයි අවිධිමත් සංනිවේදනයේ තියෙන එක ලක්ෂණය. ඊළඟ කාරණාව තමයි අවිධිමත් සංනිවේදනය ජනතාවගේ හැඟීම්, ආකල්ප, විරෝධතා ආදී ප්‍රකාශ කිරීමට ඉඩකඩ සලසා දෙනවා. දැන් අපේ උද්ඝෝෂණයක් ගත්තත්, මිනිසුන්ගේ විවිධ ප්‍රශ්න ගත්තත් ඒවට විධිමත් භාවයක් නැහැ. දැන් අපි සාමාන්‍යයෙන් ගත්තොත් විධිමත් සංනිවේදනය තුළ අමාත්‍යාංශයක ලේකම් කෙනෙක් යම් මාධ්‍ය ප්‍රකාශයක් නිකුත් කරනකොට ඒකට වගකීම් සහිත බවක් තියෙනවා. හැබැයි සාමාන්‍ය මිනිහෙක්ගේ ගොවි ජනතාව Tamanට පොහොර නැහැ කියලා කරන ප්‍රකාශය තුළ වගකීම් සහගත බවක් නැහැ. ඒක යාගේ තියෙන හැඟීම ප්‍රකාශ කරන එකට විධිමත් බවක් නැහැ. සමහරට අඬනවා, සමහරට බයිනවා. ඒක සමහර වෙලාවට ඒක සාමාන්‍ය කියන්නේ පරිසරයේම විධිමත් භාවයක් නැහැ. ඒක තමයි අවිධිමත් භාවය. එතකොට මේ අවිධිමත් සංනිවේදනය කියන එක සමාජයේ පැවැත්මට අත්‍යවශ්‍යයි. හරිද? එතකොට මේ අත්‍යවශ්‍යයි කියලා කියන්නේ මොකද්ද? ඒක තුල මිනිසුන්ට එක පැත්තකින් නිදහසක් තියෙනවා. ඒ කියන්නේ මිනිසුන්ට විකල්පමය වශයෙන් තමන්ගේ අදහස් ප්‍රකාශ කිරීම සඳහා තියෙන සංනිවේදනය ක්‍රමයක් තමයි අවිධිමත් සංනිවේදනය කියලා අපි කියන්නේ. එතකොට නූතන සංනිවේදන තාක්ෂණය තුළ තාක්ෂණ ක්‍රම භාවිතයෙන් අවිධිමත් සංනිවේදනයේ වඩාත් ප්‍රබලව හා ආකර්ශනීයව සිද්ධ වෙනවා. අවිධිමත් සංනිවේදනයේ උනත් නේ සමහර කලාවට සමාජ මාධ්‍යයන් තුළ උනත් පණිවිඩ ඔහේ නිර්මාණය කරන කලාපත්‍ර වගේ අවිධිමත් විධිමත් බවක් නැහැ. කවුද දෙව්වේ, කවුද නිර්මාණය කරේ කියලා හොයාගන්න සමහර විට අමාරු. ඉතින් ඒ වගේ අපි කියන ඒවට ෆේක් නිවුස් කියලා නේ. එතකොට ඒ වගේ අවිධිමත් සංදේශ සමාජගත වන ස්වરૂපයක්, ස්වභාවයක් අපට සමාජය තුළ දකින්න ලැබෙනවා. එතකොට මෙන්න මේ කාරණාවන් ටික තමයි අපි සංනිවේදන ස්වરૂප විදිහට ඉගෙන ගන්න. සංනිවේදන ස්වરૂප විදිහට අපි ඉගෙන ගත්තා. එතකොට අපි සංනිවේදන ස්වરૂප කියලා කිව්වේ සංනිවේදනය සිද්ධ වන ආකාරය. එතකොට එවැනි ස්වરૂප නැත්නම් එවැනි ආකාර අපි කතා කළා 9ක්. ඒ කිව්වේ අපි කතා කළා ගත්තකින් පස්සේ වාචික සංනිවේදනය කියලා කතා කරා. වාචික සංනිවේදනය කියලා කිව්වේ අපි වචන භාවිතයෙන් සහ ශබ්ද භාවිතයෙන් කරන ලබන සංනිවේදනය. ඊට පස්සේ අපි අවාචික සංනිවේදනය නැත්නම් නිර්වාචික සංනිවේදනය කියලා එකක් කතා කරා. එතනදී අපි කිව්වේ භාෂාවේ භාවිතයක් තොරව ලිඛිතව හෝ වාචිකව භාෂා භාවිතයක් තොරව සමාජයත් සමග නැත්නම් පුද්ගලයෙක් සමග කරන ලබන සංනිවේදනය අපි කියව අවාචික සංනිවේදනය නැත්නම් නිර්වාචික සංනිවේදනය non verbal communication කියලා. ඊට පස්සේ අපි තව එකක් කතා කළා කතන සංනිවේදනය කියලා. ඊට පස්සේ අපි කතන සංනිවේදනය කියන එක වාචික සංනිවේදනයට වඩා වෙනස් කියලා කිව්වා. එතකොට ඒකට විධිමත් බවක් තියෙනවා කියලා කිව්වා. ඒක ඉබේ සිද්ධ වෙන නැත්නම් ඒකට ස්වාධීන ස්වභාවයක් තියෙනවා කියලා කිව්වා අපි. ඊට පස්සේ අපි කතන සංනිවේදනය කියලා කියන්නේ වචන සහ ශබ්ද උපයෝගී කොටගෙනම තමයි කියලාත් අපි කිව්වා. ඊළඟ දේ තමයි අපි කතා කළේ රූපණය කියලා එකක් අපි කතා කළා. රූපණය කියලා කියදී අපි කතා කළේ රංගනය කියන එක. ඒ කියන්නේ ක්‍රියාකාරකමක් හෝ වෘත්තීය වශයෙන් හෝ අපි යම් ආකාරයක සංනිවේදනයක් යෙදෙනවා නම් අපි ඒකට තමයි රූපණය කියලා කිව්වේ. ඒකත් විශාල විදියට සමාජය තුළ සංනිවේදනය කරන ස්වરૂපයක්. නාට්‍ය, නළු නිළිය වගේ දේවල් ගත්තකින් පස්සේ ඊට පස්සේ අපි කතා කළා තවත් ලක්ෂණයක්, තවත් ආකාරයක් සංනිවේදනය කරන අපි කතා කරා ශ්‍රව්‍ය සංනිවේදනය කියලා. ශ්‍රව්‍ය සංනිවේදනය කිව්වේ ශ්‍රවණේන්ද්‍රිය පදනම් කොටගෙන කරන ලබන සංනිවේදනය. අපි ගුවන් විදුලි වගේ දේවල් වලින් කරන්නේ එහෙම. MP3 සින්දු වගේ දේවල් වලින් නේ සද්ද අපි අහන්නේ.
සතා සිව්පා වගේ ස්වභාවිකව නිර්මාණය වෙන ශබ්ද තියෙනවා, කෘත්‍රිමව නිර්මාණය කරන ශබ්ද තියෙනවා කියලා කිව්වා. ඊට පස්සේ අපි තවත් එකක් කතා කරා ලිඛිත sannivedanaya කියලා. ලිඛිත sannivedanaya කියලා අපි කතා කරේ භාෂාවේ වචන උපයෝගී කොටගෙන කරන ලබන sannivedanaya. ඒ කියන්නේ ලිඛිතව අපි ඒවා ලේඛනය කරනවා. ඊට පස්සේ අපි කතා කරා තවත් sannivedanayak විධිමත් sannivedanaya කියලා එකක්. ඒ විධිමත් sannivedanaya කිව්වේ නිල වශයෙන් වගකීමක් සහිතව කරනු ලබන sannivedanayන්. එතකොට අපි කිව්වා ආයතනික වශයෙන් දැන් රජයේ අමාත්‍යංශ වශයෙන් රාජ්‍ය නිල ප්‍රකාශයන් විදිහට කරනු ලබන සංදේශයන් කියලා අපි කිව්වා. එතකොට අපි අවිධිමත් sannivedanaya කියලා අවසානයේට අපි කතා කරා. ඒ අවිධිමත් sannivedanaya තුළ අපි කතා කළේ විධිමත් බවකින් තොරව සාමාන්‍ය මේ කටකතා උපදූප කැලෑපත්තර වගේ නිල නොවන විදිහේ sannivedana ක්‍රමයක්, ආකාරයක්, ස්වරූපයක් ඒක සමාජය තුළ මිනිසුන්ගේ සාමාන්‍ය අදහස්, ආකල්ප, හැඟීම්, විරෝධතා ප්‍රකාශ කිරීමට ඉවහල් වන sannivedana ක්‍රමයක් කියලා අපි කියනවා. එතකොට මෙන්න මේ sannivedana ටික තමයි අපි sannivedana ස්වරූප විදිහට කතා කළේ.